ආර්ට් ඇන්ඩ් ආකිටෙක්චර් කලාව සහ වාස්තු විද්‍යාව. මෙතෙක් කල ආකිටෙක්චර් එහෙම නැත්නම් වාස්තු විද්‍යාව ගැන කතා කරපු අපි අද ආර්ට් ගැන එහෙම නැත්නම් කලාව ගැන කතා කරන්න අදහස් කළා. කලාව ගැන කතා කරනකොට වඩාත්ම සුදුසු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ කලාකරුවෙක් අද මා සමග මේ සාකච්ඡාවට සහභාගී වෙනවා. ඔහු අශෝක හඳගම. අශෝක සාදරයෙන් පිළිගන්නවා ආර්ට් ඇන්ඩ් ආකිටෙක්චර් වැඩසටහනට. ඔබ කොහොමද මේ කලාව නිර්වචනය කරන්නේ? කලාව නිර්වචනය කරනකොට විවිධ සන්දර්භ ඇතුලේ විවිධ අර්ථකථන ඒකට දෙන්න පුළුවන් වෙයි. සමහර දේවල් උදාහරණයකට ගත්තොත් එම් දේශපාලන සන්දර්භයක් ඇතුලේ කලාව නිර්වචනය කරනකොට ඒක ටිකක් ඒ දේශපාලනික කාරණා එක තමයි නිර්වචනය වෙන්නේ. වෙනත් සන්දර්භයක් ඇතුලේ කරනකොට වෙන වෙන අර්ථ දැක්වීම වෙනවා. ඒක නිසා මේකට නිශ්චිත මේ අර්ථ දැක්වීමක් තියෙනවා කියලා මම මේ විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපි දැන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් කලාව කියන එක අයිති වෙන්නේ සංස්කෘතික පරාසයට. ඒ සංස්කෘතිය කියන්නේ මොකද්ද? සංස්කෘතිය කියන එක අර්ථ දැක්වුවොත් එහෙම අපි නිකන් මිනිසාගේ ගමන් මගත් එක්ක සම්බන්ධ කරලා මානව වර්ගයා ඔහුගේ මේ සංවර්ධන ක්‍රියාවලියදී එහෙම නැත්නම් පරිසරයත් එක්ක අරගල කරලා ජීවිතය සුපිතිමුගද කරගන්න ගත්ත අරගලයේදී ඔහු විසින් කාලාන්තරයක් පුරා එකතු කරගත්ත භාවමය සහ ඥානමය සම්පත් තමයි මේ සංස්කෘතියට වැටෙන්නේ කියලා අපි දේශපාලනිකව ගත්තොත් එහෙම අර්ථ දක්වා ගන්න පුළුවන් සරලව. එතකොට භාවමය සම්පත් මොනවද කියන එකට ගත්තොත් එහෙම අපි ගොඩනගාගත්ත දර්ශනවාද දර්ශන සහ කලාව ඒ වගේ දේවල් එතෙන්ට අයිති වෙනවා. ඕක ටිකක් ඉතින් මේ ඒක නිශ්චිත එල්ලයකට මේ නිර්වචනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මම සාමාන්‍යයෙන් ගත්තොත් අපි නිකන් පැහැදිලි කිරීමක් හැටියට නිකන් සරලව ගත්තොත් එහෙම ලංකාවේ අපි කාටත් හුරු උදාහරණයකින් නිකන් කලාකෘතියක් සහ කලාකෘතියක් නොවන තැනක් පිළිබඳව උදාහරණයක් ගත්තොත් එහෙම අපිට මෙහෙම කියන්න පුළුවන් කියලා මට හිතෙනවා. දැන් අපි හිතමු දැන් සමාධි පිළිමය ගන්නකො මහා මෙවුනාවේ තියෙන සමාධි පිළිමේ ගාවට ගියාම කෙනෙකුට ඒක දිහා බලාගෙන ඉන්නකොට කිසියම් විදිහකට මේ එක්තරා නිකන් සමාධියකට සමවැදෙන්න පුළුවන් ගුණයක් ඒ පිළිමේ තියෙනවා. ගලෙන් එලාපු ඒ පිළිමේ තියෙනවා. දැන් අපි හන්දියක් ගානේ ගිහිල්ලා දැන් බලනකොට බෝගස් යට බුදු පිළිම අටවල තියෙනවා. හන්දි වල අටවල තියෙනවා. ගෙවල් වල තියෙනවා. හැම තැනම තියෙනවා. ඒ බුදු පිළිමයක් දිහා ඒ සමාධි පිළිමේ දිහා වගේ බලන් ඉන්න පුළුවන්කමක් තියෙනවද? එහෙම ගුණයක් ඒ බුදු පිළිම ඇතුලේ නැහැ. ඒ වෙනුවට වෙන මොකක්ද නිකන් ලංකාවේ ලංකාවේ දේශපාලනික වටපිටාවටුව ගත්තොත් එහෙම ඒ බුදු පිළිමයක් තුල අපිට දකින්න හම්බ වෙනවා කිසියම් විදිහක නිකන් ආක්‍රමණශීලී බවක්. නිකන් පරිසරය ආක්‍රමණය කරලා තියෙනවා, තව ජන කොටසක් ආක්‍රමණය කරලා තියෙනවා, තව ජන කොටසක් මත බලහත්කාරය පනවලා තියෙනවා. ඒ වගේ දේවල් ඒක ඇතුලේ තියෙනවා. අර සමාධි පිළිමේ නැති වෙන මොකද්ද මේ ගුණයක් ඒක ඇතුළට ආරෝපණය වෙලා තියෙනවා. ඒ ආරෝපණය වෙන්නේ අපි කරන අපි ඒක මේ පිහිටවන පරමාර්ථයත් එක්ක. ඒකත් එක්ක එතකොට අර සමාධි පිළිමයක් දිහා බලන් ඉන්නකොට කෙනෙක් තුල ඇතිවෙනා වූ මොකක් හරි තියෙනවා නම් මේ සමාධිමය ගුණයක් මේ ඒක අර පිළිමේ දිහා බලන් හිටියා කියලා ඇති වෙන්නේ නැහැ. ඔය දෙක ඉතින් ඒකයි වෙනස් වෙන්නේ. දැන් මම උදාහරණයකට ගත්තේ නෑ. ඔකට මයිකල් ඇන්ජලෝගේ උදාහරණයක් අරගෙන කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් පිකාසෝගේ උදාහරණයක් අරගෙන කතා කරන්න පුළුවන්. නාට්‍ය පැත්තෙන් ගත්තොත් ඔය ෂේක්ස්පියර් හරි බ්ලෙස්ගේ හරි නාට්‍යයක් අරන් කතා කරන්න පුළුවන්. ඒ වගේ සංසන්දනාත්මකව දෙකක් අරගෙන කතා කරන්න පුළුවන්. ඉතින් ඒවා එහෙමයි. ඒ වගේ තමයි මේකට නිශ්චිත කලාව කියන්නේ මේකයි කියලා නිර්වචනයක් කියන්න බෑ. නමුත් අපේ භාවිතාව ඇතුලේ අපි හඳුනා ගන්න දෙයක් තමයි මේ කලා මාධ්‍ය ඇතුලේ තියෙන්නේ. එතකොට මේ කලාවේ ප්‍රභේද ගැන කතා කරනවා. එතකොට කලාවෙන් සිදුවිය යුතු සමාජ මෙහෙවරක් තියනවාද? ඒක කොහොමද ඔබ අර්ථකථනය කරන්නේ? ඔව් දැන් කලාව කුමක් සඳහාද කියන සංවාදය අපි ඉස්කෝලේ යන කාලෙත් 60 දශකයේ 70 දශකයේ 80 දශකයේ අග වෙනකොලොත් මම හිතන්නේ තිබුණා. ඕක එක්තරා දුරකට ජනතා ඕකේ විවිධ ප්‍රවේද ජනතාවාදී කලාව එහෙම නැත්නම් අධිපති කලාව වගේ විවිධ මේ බෙදීම් තිබ්බා. ඉතින් කලාව
කුමක් සඳහාද කියන එකේදී දැන් ජනතාවාදී තැනක ඉන්න කට්ටිය කියන දේක් තමයි කලාව ජනතාව වෙනුවෙන් තියෙන්න ඕන. කලාව දැන් ජනතාව වෙනුවෙන් තියෙනකොට කොහොමද ඒක ජනතාව වෙනුවෙන් තියෙන්නේ? එතකොට ඔන්න අපිට ඒක කිව්වොත් එහෙම කියන්න පුළුවන් ජනතාවගේ දැන් අපිට මේ තියෙන මේ දේශපාලනය පසුබිමක් තියෙනවා මිනිස්සුන්ට ඒක එපා වෙනවා අපි ඒක වෙනස් කරන්න ඕන වගේ දේවල් නිකන් ඒක ඇතුලේ නිකන් ප්‍රචාරකවාදී ලෙස එබ්බවීම මේ ජනතාවාදී කලාව කියලා ඒ දවස්වල හඳුනා ගන්නවා. හැබැයි කලාව සඳහා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් කලාව සඳහා වුණාම කලාව ඇතුලේ කලාකෘතිය ඇතුලේ කලාවේ ගුණාංග ටිකක් තියෙනවානේ. කලාවේ ගුණාංග මොන හරි දෙයක් තියෙනවනම් කලාවේ මේ ලක්ෂණ මොන හරි දෙයක් තියෙනවනම් ඒක වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපි හිතමු මහාචාර්ය සරත්චන්ද්‍ර මනමේ නාට්‍ය කරා 1956. එතකොට අපිට ඒකට මේ පසුබිම් මුනේ ඒ කියන්නේ දැන් පදනම් මුනේ අපේ ගම්වල නැත්නම් ජන කලා භාවිතයක් හැටියට තිබිච්ච කලාවේ සමහර දේවල් ඒක නාට්‍ය කලාවේ තිබිච්ච සමහර දේවල් එකතු කරගෙන ඔහු සුසාධිත කලාවක් නිර්මාණය කරා. නාට්‍යයක් නිර්මාණය කරා. මනමේ නාට්‍ය ඒ වගේ. ඒතකොට මේ මනමේ නාට්‍ය නරඹනකොට අපිට දැනෙන දේවල්. සිංහබාහු නාට්‍ය නරඹනකොට අපිට දැනෙන්නේ අර කමතේ හෝ එහෙම නැත්නම් අර නිකන් සාමාන්‍ය තැනක රඟ දක්වනකොට දැනෙන දෙයට වඩා වෙන දෙයක්. ඒක විඳින්න කිසියම් විදිහක හික්මීමක්, කිසියම් විදිහක හුරුවක්, කිසියම් විදිහක පෙරහුරුවක් තියෙන්න ඕන. ඒකත් එක්ක එකතු කරගත දැනුමක් තියෙනවා. එහෙම මිනිහෙක් එහෙම විඳින කෙනෙක් සංස්කෘතික මේ වශයෙන් ගත්තාම ටිකක් මේ ඉහළ රසාස්වාදයක් තියෙන කෙනෙක් කියලා අපි හඳුනා ගන්න ඕනේ. එතකොට ඒ ඉහළ රසාස්වාදයේ තියෙන කෙනා සඳහා මේ කලාව කිරීම අර ජනතාවාදී කලාකරුවන් විවේචනය කළා කියන්නේ ඒක එහෙම නෙවෙයි. ඒක වෙන්න ඕන මිනිස්සුන්ගේ එකක්. මිනිස්සු දියුණු වෙන්න ඕන තමයි. මිනිස්සු පොළොවත් එක්ක එහෙම නැත්නම් මේ පරිසරයත් එක්ක කරන අරගලයෙන් ටිකක් නිදහස් වුණාම තමයි කලාවක් විඳින්න පුළුවන්. එහෙම නැත්නම් ජීවත් වීමේ අරගලයත් එක්ක දිගින් දිගට ඒකත් එක්ක ඉඳමින් දුක් විඳින්මින් තමයි ගත කරන්නේ. එහෙම කෙනෙකුට අර ටිකක් අමාරුයි තමයි. ඒතකොට ඒ පුද්ගලයා ඔසවා තැබීම කියන එක කලාවේ කාර්යභාරයක්ද එහෙම නැත්නම් දේශපාලනික කාර්යභාරයක්ද කියන එක ගැටලුවක් විදිහට එහෙම නැත්නම් මේ ප්‍රශ්නයක් විදිහට අපිට එනවා. එතකොට මම කියන්නේ කලාව කියන එක කලාව වෙනම දියුණු වෙන්න ඕනේ. ඒ කලාව රස විඳින්න ඕන කරන මේ සූදානම් කිරීම, මිනිසා සූදානම් කිරීම වෙන අධ්‍යාපනික එහෙම නැත්නම් වෙන ආර්ථික වැඩපිළිවෙලක එන කෑල්ලක්. ඒක ගොඩක් දුරට බැර වෙන්නේ දේශපාලන මේ කටයුත්තකට. එහෙම සූදානම් කරපු කෙනෙකුට තමයි අර කලාකෘතියක් විඳින්න පුළුවන්. නැත්නම් පිකාසෝ වගේ කෙනෙක්ගේ කලාකෘතියක්, අපි හිතමු මයිකල් ඇන්ජලෝ වගේ කෙනෙක්ගේ කලාකෘතියක්, එහෙම නැත්නම් බීතෝවන්ගේ සංගීතයක්, මොසාට්ගේ සංගීතයක්, නාට්‍යයක් හැටියට ගත්තොත් ෂේක්ස්පියර්ගේ මේ නාට්‍යයක් විඳින්න සාමාන්‍ය කෙනෙකුට පුළුවන්කමක් නැහැ. ඉතින් බ්‍රෙෂ්ට් වගේ නාට්‍යකරුවෙක් උදාහරණයකට ඒක දේශපාලනික නාට්‍යයක් කරමින් විවිධ අත්දැක බැලීම් කරා කොහොමද මිනිස්සුන්ට මේ තියෙන Taman ජීවත් වෙන ජීවිතයේ පරිසරයේ තියෙන අකටයුතුකම් එහෙම නැත්නම් තමාගේ ජීවිතය සුපුෂ්පිත වීම අවුරා සිටින මොනවා හරි බලවේගයක් තියෙනවනම් මොනවා හරි දේවල් තියෙනවනම් ඒවා පිළිබඳව අවබෝධයක් ඥානයක් ලබා දීම සඳහා කොහොමද නාට්‍ය භාවිතා කරන්න කියන එක පිළිබඳව ඔහු විවිධ මේ අත්දැක බැලීම් තමාගේ නාට්‍ය හරහා කරා. ඒක භාවිතාවන් දෙකක්. ඉතින් ඒ විදිහට ගත්තාම ඒක විවිධ විදිහට මේ භාවිතා කරන්න පුළුවන්. අශෝක ඔබේ කලාව පටන් ගන්න වේදිකාවෙන් 1979 පාසල් සිසුවෙකු වෙන කාලේදී තවත් එක් නිදසුනක් නාට්‍යයෙන් පටන් අරගෙන ඒකේ උච්චතම අවස්ථාවට වෙන්න ඔබ දේශපාලනික නාට්‍යකරුවෙක් විදිහට සමාජගත වෙනවා 1989 මාගාත නාට්‍යයත් එක්ක. බීසන සමේ බීසනයට මුහුණ දෙමින් කරගෙන ගිය නාට්‍ය කොහොමද ඒ අත්දැකීම අද මතක් කරනකොට? මුලින්ම කියන්න ඕනේ දේශපාලන නාට්‍යකරුවෙක් හැටියට මාව මේ හැඳින්නුවා දේශපාලන සිනමාකරුවෙක් හැටියට හැඳින්නුවා. ඉතින් මගේ
අදහස නම් ඕනම මේ කලාකරුවෙක් එහෙම නැත්නම් ඕනම මේ නාට්‍යකරුවෙක් සිනමාකරුවෙක් කරන්නේ තමන්ගේ කෘතිය ඇතුලේ කිසියම් විදිහක දේශපාලන මැදිහත් වීමක් තමයි. ඒක කොයි පැත්තට සේවය කරනවද කියන එක වෙනම කතන්දරයක් වෙනවා. නමුත් දේශපාලනිකයි අපි හැමෝම කරන මේ කටයුතු. ඉතින් තව දෙයක් සෙනසුරාක් නාට්‍ය කෑගල්ලේ ශාන්තමරිය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව ඉන්නකොට මේ පටන් ගත්තේ ගමන අවුරුදු 10ක් ඒ කියන්නේ දශකයක් තිස්සේ ඇවිල්ලා තමයි භූමිකා හෙන හරහා මේ මාගාත නාට්‍යයට එනකන් ආවේ. ඉතින් ඒ කාලේ ඒ ඉස්කෝලේ යන කාලේ මේ මගේ සිතුම් පැතුම් සහ 89 භීෂණ සම වෙනකොට මාව මේ කොහොමද මේ තියෙන මේ දේශපාලනික තත්ත්වයන් තේරුම් ගත්තේ, ඒකට සමාජයේ ප්‍රතිචාර දැක්වේ කොහොමද, ඒකට මම කොහොමද මේ මැදිහත් උනේ සහ දායක උනේ කියන එක මගේ මේ නිර්මාණ හරහා එක්තරා කියන්නේ කිසියම් පිළිවෙලකට නිරූපණය වුණා. ඒතකොට භූමිකා නාට්‍ය කරේ 1984 අවුරුද්දේ. 84 අවුරුද්දේ කරනකොට තමයි 83 අත්දැකීම අපිට තිබ්බේ. ඒතකොට 83 අත්දැකීම තමයි භූමිකා නාට්‍ය කියන්නේ 83 අත්දැකීම රටේ යුද්ධයක ගිනි පුපුරු මතුවෙමින් තිබ්බා. ඒ පිළිබඳව තමයි භූමිකා නාට්‍යයෙන් කතා කෙරුණේ. එතකොට 87 අවුරුද්දේ තමයි හෙන නාට්‍ය කරේ. හෙන නාට්‍යයට මම පාදක කරගත්තා කොරියානු මේ ජන කතාවක්. ඒ ජන කතාව ආශ්‍රයෙන් තමයි කරගත්තේ. ඉතින් මිනිස්සු කොහොමද මේ තියෙන මේ තමන් හිර කරගෙන තමන් හිර වෙලා ඉන්න මතවාදීමේ වශයෙන් සහ භෞතිකව ගත්තා වුණත් හිර වෙලා ඉන්න කිසියම් තත්ත්වයක් කඩාගෙන යන්න අවශ්‍ය කරන නිදහස සොයාගෙන යාම කියන එකට අවශ්‍ය කරන මේ කිසියම් මතවාදීමේ තල්ලුවක් පුෂ් එකක් ඒ නාට්‍ය ඇතුළේ. මේ නාට්‍ය දෙකම ගත්තාම එක්තරා විදිහක ප්‍රචාරකවාදී මෙහෙවරක් කරපු නාට්‍ය හැටියට තමයි ඒ දවස්වල මේ ගත්තේ. මම ඒකට මගේ විරෝධයක් නැහැ එහෙම කිව්වට. මොකද මගේ හිතාමතාම තමයි ඒක ඒ විදිහට කරේ. එවකට පැවති දේශපාලන පාලන අධිකාරියට කියන්නේ දේශපාලන තත්ත්වයන් නෑ එහෙම පක්ෂයකට අභියෝග කිරීමක් නෙවෙයි. දේශපාලන තත්ත්වයකට අභියෝග කිරීමක් විදිහට සහ ඒ දේශපාලන තත්ත්වයක් තුල දේශපාලන තත්ත්වයක් තේරුම් ගැනීමක් සහ ඒකට අපි කොහොමද ප්‍රතිරෝධය දක්වන්නේ කියන එක පිළිබඳව මේ යොමු කිරීමක් ඒ නාට්‍ය ඇතුළේ තිබ්බා. මාගත නාට්‍ය නිෂ්පාදනය කරනකොට 1989 අවුරුද්ද වෙනකොට ලංකාවේ නීතිය වල්වැදිලා තිබ්බේ. පාරවල් වල මේ මිනි කඳු ගැහිමින් තිබ්බා. ටයර් උඩ මිනි පිච්චුණා. ගංගාවල මිනි පාවුණා. ඉතින් මේක තමයි ඒ නාට්‍යයට මේ නීතිය වල්වැදීම. ඒ කියන්නේ මිනිසුන් නීතිය කියන එක මිනිසුන්ගේ නීති ආධිපත්‍ය කියන එක මිනිස්සු තුළ තිබිලා තියෙන්න ඕන දෙයක්. මේක දැන් ඒ වුණාට තියෙන්නේ මේ කා තුලද කියන එක කා අතද කියන එක පිළිබඳව කිරිච්ච සාකච්ඡාවක් විදිහට තමයි මේ මාගත නාට්‍යයත් වේදිකාගත වුණේ. මාගත නාට්‍ය වේදිකාගත කරන කාලේ වෙනකොට මේ රට පුරා මේ විවිධ මේ භීෂණකාරී වාතාවරණයක් තිබ්බ. හැබැයි ඒ කාලේ සියලු භීෂණ තත්ත්වයන් යටතේ පවා මිනිස්සු චිත්‍රපටි නැරඹුවා. මිනිස්සු නාට්‍ය නැරඹුවා. මිනිස්සු රංගහාලවල වලට ආවා. නාට්‍ය හැදුනා. නාට්‍ය වේදිකාගත වුණා. ඉතින් මේක ඇතුලේ විශාල මේ කලාව ඇතුලේ විශාල මැදිහත් වීමක් විවිධ මේ කලාකරුවන් අතින් සිද්ධ වුණා සියලු මේ තියෙන තත්ත්වයන් මැද්දේ. එහෙම ඒ කලාකරුවන් අතර කෙනෙක් තමයි මමත් ඒ කාලේ වෙනකොට. එතකොට ඔබ මේ අපි කවුරුත් දන්නවා මේ භීෂණ සමයක් තිබ්බේ. ඔබේ නාට්‍යයට ලොකු පාලන අධිකාරීන් ලොකු තර්ජන සහ යම්කිසි බලපෑම් එල්ල වුණා දේශපාලනික වශයෙන්. ඔබ කොහොමද ඒ භීෂණයට උණ දුන්නේ? නෑ මෙහෙමයි. ඒක එල්ල වුණා කියලා කියන්නේ ඒ දවස්වල තිබිච්ච රංගු පාලක මණ්ඩලයේ අතිශය මේ දැඩි වාරණයක් කලාකෘති වලට, කලා නිර්මාණ වලට, නාට්‍ය නිර්මාණ වලට පැවරලා තිබ්බා. හැබැයි අපි කොහොම හරි ඒ වශයෙන් රිංගගෙන නාට්‍ය මේ පෙන්වන්න අවශ්‍ය කරන මේ වාතාවරණය හදාගත්තා. මේ නාට්‍ය සංවිධානය කරේ වුණත් ඒකට දැඩි උමනාවක් තියෙන මිනිස්සු. නාට්‍ය පෙන්වීමෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ නාට්‍ය
හරහා කිසියම් මේ ආදායමක් උපයා ගැනීම නෙවෙයි. අපි කොහොමද මේ නාට්‍ය මේ තියෙන තත්ත්වය ඇතුලේ ගම් වල ගිහිල්ලා ඈත පළාත්වල පෙන්වන්නේ කියලා. මේ නාට්‍ය උතුරු නැගෙනහිර ඇරෙන්න ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ පෙන්වුවා. ගාල්ලේ එක දවසක් මට මතකයි. ගාල්ලේ අපි රබර් රත්තක පෙන්වුවා. ඒ නාට්‍ය රබර් රත්තක මිනිස්සු මුළු ගමක්ම එකතු වෙලා ඒ නාට්‍ය සංවිධානය කරා. නාට්‍ය රංග දැක්ුවේ රෑ 8ට විතර මේ පන්දන් එළි වලින් අර පරණ නාට්‍යයක් කරනවා වගේත් ඒ නාට්‍ය කරා. ඉතින් එහෙම අත්දැකීම් තියෙනවා. ඒකම තමයි අපි මේ නිශ්චිත තැනක මේ නැවතිලා මේ ඉඳගෙන එහෙම කරන්න තරම් මේ තත්ත්වයක් තිබුණේ. අපි තැන් තැන් වලින් ආව නාට්‍ය තුන කරා ගියා. ඒ වගේ තත්ත්වයක් කරේ තමයි නාට්‍ය කරේ. ඒක අපූර්ව අත්දැකීමක්, භීෂණකාරී අත්දැකීමක් තමයි. හැබැයි ඒක අපූර්ව අත්දැකීම. ඒකම මම කියන්න ඕන ඒ සියලු තත්ත්වයන් යටතේ උනත් 1989 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය හැටියටත් ඒ නාට්‍ය මේ තේරුණා. කියන්නේ මේ අගීමට ලක් වුණා. ඒ කියන්නේ රාජ්‍ය එහෙම ඩිරෙක්ට් ඍජුව මේකට මැදිහත් වුණා නෙවෙයි. ඒක වෙන විදිහකට තමයි ඒ බීතිය කියන්නේ ආර්ට් කරනකොට ආර්ට් කරන අය තුල කිසියම් විදිහක බීතියක් වපුරන්න ගත්ත උත්සාහය වෙන පැත්තකින් තමයි මේ ආවේ. ඉතින් අපිත් ඒක තේරුම් අරගෙන ඒක තුල තමයි මේ කටයුතු කරේ. සමහරු නිහඬව හිටියා. අපේ ප්‍රවීණ නාට්‍යකරුවන් ඒ කාලේ වෙනකොට නාට්‍ය නොකර නිකන් හිටියා. හැබැයි සමහරු නාට්‍ය කරා. ඉතින් අපිත් ඒ කරපු පිරිසේ කොටස්. අශෝක, ඔබේ මාගාත නාට්‍යයට කලින් ඔබ වේදිකාගත කළේ හෙන නාට්‍ය. හෙන නාට්‍ය වේදිකාගත වෙන්නේ එවැනිම භීෂණ වාතාවරණයක් තිබ්බ යුගයේ. මට හිතෙනවා එයට නිර්නාමික වාරණයක් පැනුණා කියලා රාජ්‍ය නාට්‍යවලදී අවසන් වටේට තේරා නැගීම. එතකොට ඒ වෙනුවෙන් සුගතපාල සිල්වාගේ මැදිහත් වීම සහ ඒ නාට්‍යයේ අවසන් වටේට තෝරා ගැනීම සහ සම්මානයට පාත්‍ර වීම, ඔබ කොහොමද අද ඒ ගැන තියෙන අදහස? රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටේට නාට්‍ය මේ තේරුනේ නැහැ මූලික වශයෙන් ගත්තා. මූලික කියන්නේ අවසාන වටේට තේරුනේ නැති නාට්‍යයක් වුණා. ඒ වෙනකොට නාට්‍ය ඉතාම ජනප්‍රියයි. නාට්‍ය රට පුරා රඟ දැක්ුණා. ඒ සියලු මේ අයගේ අගයීමට ලක් වෙලා තිබ්බා වුණත් ඒ නාට්‍ය මේ අවසාන වටේට තේරුනේ නැහැ. එතකොට ඒ අවුරුද්දට කලින් අවුරුද්දේ හොඳම නාට්‍ය වෙලා තිබ්බේ සුගතපාල සිල්වාගේ මරාසාද් නාට්‍ය. එතකොට කලින් අවුරුද්දේ ආරාධිත නාට්‍ය මේ හොඳම නාට්‍ය වෙච්ච එක ආරාධිත නාට්‍ය හැටියට ඊළඟ අවුරුද්දේ මේ නාට්‍ය උළෙලේ පෙන්වනවා. සුගතපාල සිල්වාගේ නාට්‍ය තමයි ආරාධිත නාට්‍ය හැටියට මරාසාද් නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ මේ වේදිකාගත කරන්න මේ යෝජනා වෙලා තිබ්බේ සහ ආරාධනා ලැබ තිබුණේ. ඉතින් ඒක සුගතපාල සිල්වා මේ හෙන නාට්‍ය අවසාන වටේට තෝරා නොගැනීම, හෙන නාට්‍ය ගන්නෙ නැත්නම් තව නාට්‍ය ගොඩක් තියෙනවා නොගෙන ඉන්න. හෙන නාට්‍ය නොගෙන මේ නාට්‍ය තේරුනේ කොහොමද වගේ දෙයක් ප්‍රශ්නයක් අහමින් මේක නාට්‍ය අවසාන වටේ මේක සම්මාන හම්බ වෙනවද නැද්ද කියන එක කියන නෙවෙයි මම කියන්නේ. නමුත් මේ නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන නාට්‍ය නියෝජනය කළ යුතු නාට්‍යයක් හැටියට එයා සලකලා ඒක ගන්නෙ නැත්නම් මං මේ නාට්‍ය උළෙලට මගේ නාට්‍ය ආරාධිත නාට්‍ය හැටියට රඟ දක්වන්නේ නැහැ කියලා ඔහුගේ නාට්‍ය ඉවත් කරගත්තා. ඒකට සුගතපාල සිල්වා කියන්නේ නාට්‍ය කලාවේ දැවැන්තෙක්. ඉතින් ඔහුගේ ඒක පිළි අරගෙන ඒක පිළිගන්න සිද්ධ වුණා. සහ රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටේට නාට්‍ය ඇතුළත් කරගත්තා. ඒක සම්මානයට පාත්‍ර වුණා. ඔව්. පිටපත් සඳහා මේ සම්මානයකුත් ලැබුණා. ඒක තමයි මේ ඒ මැදිහත් වීම. ඒක මහත් ආందోලනයක් ආව අවස්ථාවක් ඒ අවුරුද්දේ. අශෝක, ඊට පස්සේ ඔබ මාගාත වලින් පස්සේ ඔබ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයට ඒ වගේම සිනමාවට පිවිසෙනවා. ඔබට හිතෙනවද ඔබට මගහැරුණා කියලා වේදිකාව? ඔව්, එක්තරා දුරකට මගහැරුණා තමයි. 1989 මාගාත කරාට පස්සේ මාගාත අවසාන දර්ශනයක් තිබ්බේ මට මතක හැටියට 1993 අවුරුද්දේ. 93 අවුරුද්ද වෙනකම් මාගාත වේදිකාගත කෙරුණා. ඊට පස්සේ මට පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා විදේශගත වෙන්න සිද්ධ වුණා. ඒකම ඒ නාට්‍ය රඟ දැක්වීම නවත්තන්න සිද්ධ වුණා. ඊට පස්සේ ආපහු ලංකාවට එන වකවානුව වෙන විට මම මහ බැංකුවේ මේ සේවය කරමින් හිටියේ. වේදිකා නාට්‍ය කියන්නේ අතිශය මේ අධ්‍යක්ෂකවරයාගේ මැදිහත් වීම
අවශ්‍යම එකක්. අධ්‍යක්ෂකවරයාගේ මැදිහත් වීම හැලෙන මොහොතක් වේදිකා නාට්‍යයක නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සිනමා කෘතියක් කරපුවාම සිනමා කෘතිය පිටපත ලියලා අධ්‍යක්ෂණය කරලා නිෂ්පාදනය කරාට පස්සේ ඊට පස්සේ තියෙන එක ප්‍රදර්ශනය කිරීම පිළිබඳ වෙන කණ්ඩායමකට ඒක කරගෙන යන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයාගේ මේ නිර්මාණාත්මකව මේ මැදිහත් වීමක් ඒක නඩත්තු කරන්න අධ්‍යක්ෂකවරයාට තියෙන මේ මැදිහත් වීම අඩුයි. ඒක කරන්න පුළුවන්. නමුත් වේදිකා නාට්‍ය සජීවී මාධ්‍යයක් හැම මොහොතකම ගැටලු සහ හැම මොහොතකම ප්‍රශ්නකාරී තත්වයන්ට මුහුණ දෙමින් තියෙන එකක්. එහෙම නාට්‍යයක් එහෙම දෙයකට අධ්‍යක්ෂකවරයා 100%ක් මැදිහත් වෙන්නේ නැතුව ඒක පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ කාලේ ඒ තිබිච්ච වකවානුව ඇතුලේ මට එහෙම මැදිහත් වීමක් කරන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. අනිත් එක වේදිකා නාට්‍ය කියන එක මම කරමින් හිටපු වේදිකා නාට්‍යයට වඩා වෙනස් අදහසක් තමයි නාට්‍ය සම්බන්ධව තිබුණේ. ඉතින් ඒක ටිකක් දියුණු නාට්‍ය දැකලා දියුණු නාට්‍ය අත්විඳලා ඒ ගත්ත දෙයක්. නමුත් එහෙම නාට්‍යයක් කරන්න තරම් විවේකයක් මැදිහත් වීමක් ලැබුණේ. ඒකින්ද ඒකට සුදුසු කාලයක් නිදහසක් ලැබෙන මොහොතක් වෙනකන් මම ඉවසාගෙන හිටියා. අවුරුදු 30කට පස්සේ ඔබ නැවත වේදිකාවට ගොඩ වෙනවා. ඔව්. ඒ හිටපු හඳගමද මේ නෑ. මම හිතන්නේ ගොඩක් කියන්නේ පුද්ගලයා හැටියට මම එහෙම වෙන්න පුළුවන්. අපි මේ කියන්නේ වෙන්න පුළුවන් මගේ නිර්මාණාත්මක පැත්තෙන් සහ අදහස් පැත්තෙන් දේශපාලනිකව අපි කොහොමද දේවල් තේරුම් ගන්න කියන එක පැත්තෙන් ගත්තාම මම ඊට වඩා වෙනස් කෙනෙක්. ඒතකොට මගේ මේ නාට්‍ය මාගාත හෝ හෙන හෝ භූමිකා නාට්‍යයට වඩා වෙනස් නාට්‍යමය අත්දැකීමක් වෙයි. අනිත් එක මම කියන්න ඕන පහුගිය මගේ නිහඬව සිටි කාලයේ ඇතුලේ වේදිකා නාට්‍ය කියන එක බොහෝ අය කියනවා නාට්‍ය පෙරහිලා කියලා. වේදිකා නාට්‍ය පෙරහිලා නෑ. වේදිකා නාට්‍ය මම හිතනවා මේ අපේ තරුණ නාට්‍ය කණ්ඩායම් වේදිකා නාට්‍ය මේ නොමැරි පවත්වාගෙන යන්න තා විශාල මැදිහත් වීමක් කළා. නම් වෙන විවිධ වෙන තත්ත්වයක් හින්දා වේදිකා නාට්‍යයට ප්‍රේක්ෂකයෝ වෙන එක මේ ඇහිරිලා තියෙනවා. ඒක නාට්‍යකරුවන්ගේ ප්‍රශ්නයක්ම නෙවෙයි. ප්‍රේක්ෂකයන්ගේ උමනා එපාකම් සහ අවශ්‍යතාවන් වල වෙනස් වීමත් එක්ක සිදුවිච්ච දෙයක්. ඉස්සර නාට්‍යයක් බලනවා කියන එක තමන්ගේ මාසික මේ වැඩසටහනේ එක කොටසක් වෙලා තිබ්බා. ඒක මේ තියෙන තරංගකාරී පාරිභෝගික මේ සමාජ රටාව ඇතුලේ ඒක කෙනෙකුට මග හැරිලා තියෙනවා. ඒ හින්දා තමයි වේදිකා නාට්‍ය සහ ඒකට වේදම් කරන්න වෙන මුදල ගත්තාම තමන්ගේ මාසික ආදායමෙන් සැලකිය යුතු මේ මුදලක් ඒකට වේදම් කරනවද නැත්නම් වෙන එකකට වේදම් කරනවද කියන තේරීමේදී මිනිසුන්ට මේ තීරණයක් ගන්න වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ ගැටලු හින්දා තමයි වේදිකා වට ප්‍රේක්ෂකයන් නොවෙන්නේ. නමුත් වේදිකාව කියන එක වේදිකාව භාවිතය රංග භූමිය සැකසෙන විදිය ඒකට යොදා ගන්න තාක්ෂණයන් ඒ සියලු දේවල් වල දියුණුවක් දකින්න තියෙනවා. අපි ඒක දියුණුවක් නැහැ කියලා කියනවා නම් ඒක බොරුවක්. දියුණුවක් ලගින්න තියෙනවා. නමුත් අවසනාවන්ත තත්ත්වය තමයි අර ප්‍රේක්ෂකයින්ගේ යොමුව වෙන හේතු නිසා නාට්‍ය හේතු නිසා නෙවෙයි වෙන බාහිර හේතු නිසා මේ ඇහිරිලා මේ තියෙන එක. ඉතින් මම මේ නාට්‍ය කරන්නේ විශේෂයෙන්ම මේ කොරෝනා මේ තියෙන අර්බුදය එක්ක නාට්‍ය කරන්නේ මේ මොහොතේ එහෙම එකක් කිරීම මම හිතනවා නාට්‍ය විතරක් නෙවෙයි චිත්‍රපටි පවා කිරීම වැදගත්. මොකද හේතුව මේ අපි ඒවයින් ඈත් වෙන්න බල කෙරෙන පාරිසරික තත්ත්වයන් එක්ක අපි ඒවට බැඳෙන්න නැත්තම් මේ කටයුතු කරේ නැත්තම් අපෙන් ඒක ගිලිහිලා යනවා. එහෙම නැත්තම් වෙන්නේ අපි දැන් ඉන්ටර්නෙට් එකේ සහ රූපවාහිනිය වටේ මිනිස්සු ඉඳගෙන හුදකලාව මේ සමනය කරගන්න යනවා. ඉතින් ඒත් එක්කම අලුතෙන් හැදිච්ච ඔය TikTok වගේ මේ YouTube channel ගත්තාම ඒවාට ඇබ්බැහි වීම සහ ඒවා විඳින්න පෙළඹවීම ඇතුලේ මම හිතනවා ඉතා විශාල වශයෙන් මහා මේ ඛේදවාචකයකට අපි තල්ලු වෙමින් තියෙනවා කියලා. මම මේ සදාචාර ප්‍රශ්නයක් නෙවෙයි අහන්නේ. නමුත් ඒවායේ තියෙන කන්ටෙන්ට්ස් වල තියෙන මේ හරිම මේ බොළඳ මහා මිනිස්සුද කියලා හිතන විදිහේ සමහර දේවල් තියෙනවා. තමන්ගේ පෙම්වතිය
අහිමි වුණාට පස්සේ අඬන හැටි නිකන් හරක් වගේ කඳුළු පෙරාගෙන මේ මිනිස්සුද ඇත්තට මේ එහෙම අපිටත් එහෙම වෙලා තියෙනවා. නමුත් එහෙමද මිනිස්සුන්ගේ පෞරුෂය හැදෙන්නේ. ඔය වගේ දේවල් ඒවා එක්ක විඳිනවා එක්ක ජෝක්ද දන්නෙත් නැහැ ඇත්තද දන්නෙත් නැහැ හොයන්න බැරි මහා අවුල් ජාලයක් කට මේ මිනිස්සු යොමු වෙලා තියෙනවා. ඒක එහෙම ඒ தත්වයට දිගින් දිගටම ගියොත් එහෙම මම හිතනවා ඒක මේ අතිශය සමාජයක පෞරුෂ වර්ධනය සම්බන්ධයෙන් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. එතකොට අශෝක දැන් ඔබ වසර 30කට පසු වේදිකාවට නැවත පැමිණෙනවා. ඒ වගේම වේදිකාවේ වසර ගණනකට පසුව සෞම්‍ය ලියනගේ ඔබේ නිර්මාණය හරහා නැවත වේදිකාවට ගොඩ වෙනවා. ඔබ කැමතිද ප්‍රේක්ෂකයන්ට ඉඟියක් දෙන්න මොන විදිහේ නිර්මාණයක්ද මොකක්ද මේක කියලා මේ අලුත් වැඩි? එහෙම සෞම්‍ය ලියනගේ ආයේ වේදිකාවට ගොඩවීම මම හිතනවා ලංකාවේ වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් ගත්තාම විශාල මේ සුබවාදී බලාපොරොත්තුවක් මගේ නාට්‍යයට ආපු හින්දා නෙවෙයි. ඌ නැවතත් රංගනයට එකතු වීම කියන එක විශාල මේ බලාපොරොත්තුවක් දනවන මොහොතක්. ඒකම තමයි අපි දන්නවා සෞම්‍ය කියන්නේ රංගනය පිළිබඳව එහෙම නැත්නම් වේදිකා මේ නාට්‍ය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන විද්වතෙක්. ඉතින් ඔහුගේ මැදිහත් වීම නිකන් විශ්වවිද්‍යාල මට්ටමින් කෙරෙන අධ්‍යයන කටයුතු සඳහා වගේම මම හිතනවා ප්‍රායෝගිකව මේ ඔහුගේ රංගනයන් දක ගන්න ලැබීම මම හිතනවා මේ එක්තරා විදිහකට මිනිසුන්ට ප්‍රේක්ෂකයින්ට වැදගත් වෙයි කියලා. ඉතින් මේ ናට්‍යයේ නැරඹීමෙන්ම මිසක් මේ නාට්‍ය ගැන කලින් කියන්න තරම් මේ කලින් කියන්න මම හිතනවා ඒක දැන් මේ නාට්‍ය මම දකින දෙකට නාට්‍ය සජීවී මාධ්‍යයක්. ඉතින් මේ නාට්‍ය සජීවීව ඇරෙන්න වෙන විදිහකට මේක විස්තර කරන්න විදිහක් නෑ. අපි දැන් විවිධ විදිහට මේ නාට්‍ය ප්‍රචාරණ කටයුතු සඳහා අපි පෝස්ටර් අරම මොනවා පාවිච්චි කරා වුණත් ඇත්ත නාට්‍ය කියන එක ගැන ඉඟියක් මේ කතා බහකදී දෙන්න මේ පුළුවන්කමක් නැහැ. ඒ හින්දා ඉතින් අපි ආරාධනා කරනවා ඉතින් ප්‍රේක්ෂකයින්ට ඇවිල්ලා බලන්න මේ නාට්‍ය මේ කොරෝනා මාර්තු 19 වෙනිදා 19 20 21 ලයනර්වලට රඟහලේ තියෙන හවස 7ට ටික් ප්‍රවේශ පත්‍ර සීමිත ප්‍රමාණයක් තමයි අපිට නිකුත් කරන්න සිද්ධ වෙන්නේ. මොකද හේතුව අපිට සීමා කරන්න සිද්ධ වෙලා තියෙන රඟහලට එන කට්ටිය රජය විසින් නිකුත් කරලා තියෙන කොරෝනා ව්‍යාප්තිය වළක්වන රෙගුලාසි ඒවා පිළිපදිමින් තමයි අපි මේ දර්ශනය සංවිධානය කරන්නේ. කිසිම අවදානමක් ගන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා කලින් ටිකට් ප්‍රවේශ පත්‍ර වෙන් කරගෙන තමයි නරඹන්න සිද්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට ඒ වෙලේ ඇවිල්ලා ටිකට් අරගෙන බලන්න පුළුවන් තත්ත්වයක් නැති වෙයි. ඉතින් බලමු ඉතින් මේ අත්දැකීම ඉඳ ගැනීමෙන්ම හැරෙන්න නාට්‍ය ගැන අදහසක් මේ දෙන්න අමාරුයි. ඔව් ආර්ට් ඇන්ඩ් ආකිටෙක්චර් කලාව සහ වාස්තු විද්‍යාව යටතේ අද මා සමග මේ සාකච්ඡාවට සහභාගී වුණේ ප්‍රවීණ නාට්‍යවේදී කලාකරු අශෝක හඳගම. බොහොම ස්තුතියි හඳගම අපි සමග මේ සාකච්ඡාවට සහභාගී වුණාට. එහෙනම් අපි තවත් දවසක මේ වගේම සාකච්ඡාවකදී කලාකරුවෙක් එහෙම නැත්නම් වාස්තු විද්‍යාඥයෙක් සමග හමු වෙන තෙක් අපි අදට සමු ගන්නවා.